හරි එහෙනම් අපි පාඩමට යමු පුතේ. ඔයා ගන්නකො ඔයාගේ අර මේ රිවිෂන් ටියුට් එකක් දීලා ඇති පුතේ අර අන්තර්ගතයේ සානාධාර රජයේ අවම මිල ප්‍රතිපත්ති කියලා එහෙම තියෙන්නේ. මේ රිවිෂන් ටියුට් එක ගන්නකො බලන්න. මෙන්න මේක ගන්න මේකේ ප්‍රශ්න ටිකක් කතා කරලා අපි තියරි පාඩමට යමු. අද අවම මිල පාලනය ගැන සාකච්ඡාව තියෙන්නේ. උපරිම මිල පාලනය ගැන ගිය සතියේ සාකච්ඡා කළා. පුතේ දැන් ඔයාට අවම උපරිම මිල පාලනය ගැන අහපව් මතක් වෙනවා මේ ටියුට් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරපුවාම තාම කට්ටිය ඇඩ් වෙනවා. ඉතින් පොඩ්ඩක් වෙලාව ඒකට ගන්නවා මම. හරි ඒ යන අතරතුර අපි යමු. දැන් මම පොඩ්ඩක් මේක තව කට්ටිය ඇඩ් වෙනවා පුතාලා. හරි මේ උපරිම මිල පාලනය ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම්. දැන් ඉස්සල්ලාම මම අහන්නම් ඔයාලගේ මෙතන ඉන්න ළමයි උත්තර දෙන්න බලාගෙන ඇති මං කිව්වා ප්‍රශ්න අහලා අපි යමු කියලා පන්තියේ. දැන් කාට හරි කියන්න පුළුවන් මොකද්ද මිල පාලනය කියන්නේ? උපරිම මිල පාලනය නෙමෙයි මම අහන්නේ පුතේ මිල පාලනය කියන්නේ මොකක්ද? දැන් වෙළඳපොළ ආර්ථිකයකට රජයේ මැදිහත් වෙන අවස්ථා යටතේ අපි සාකච්ඡා කරන පළවෙනි අවස්ථාව තමයි මිල පාලනය. මම ඔයාගෙන් අහන්නේ මොකද්ද මිල පාලනය කියන්නේ? ඉක්මනට කියමු බලන්න. මිල පාලනය කියන්නේ මොකක්ද? ගිය සතියේ කියලා දුන්නා මම. දැන් ඇහුවොත් විභාගෙට මිල පාලනය යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා මොකද්ද දෙන උත්තරේ? සෙව්මිනි කියන්න බලන්න අපේ වැලි කන්දේ දරුවා. මොකද්ද මිල පාලනය කියන්නේ? නිහඬයි කට්ටිය. මොකද්ද මිල පාලනයේදී වෙන්නේ? කෝ උත්තර දෙන්නේ නැහැනේ. බය වෙලාද කට්ටිය අද? මාව ඇහෙනව නේද ඔයාට? මං අහන ඒවා ඇහෙනවද? ඈ පුතාලා ආණ්ඩුව විසින් නීති රීති අනපනත් උපයෝගී කරගෙන කෘත්‍රිම මිලක් වෙළඳපොළ ඇති කිරීම. කෘත්‍රිම මිලක් ඇති කිරීම. හොඳයි. දැන් අපි විභාගයට ප්‍රශ්නයකට උත්තර ලියද්දි ටිකක් විස්තරාත්මක උත්තරයක් ලියන්න ඕන පුතේ. මම ඔයාට කියලා දුන්නා මේ මිල පාලනය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි කිව්වා ඉල්ලුම් හා සැපයුම් බලවේග මත ස්වයංක්‍රීයව තීරණය වන මිල වෙළඳපොලේ සිටින නිෂ්පාදකීන්ට හෝ පාරිභෝගිකීන්ට යෝග්‍ය නොවේ යයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී ඒ අසාධාරණයට ලක්වන නිෂ්පාදකීන් හෝ පාරිභෝගිකීන්ට සහන සැලසීමේ අරමුණින් රජය විසින් කෘත්‍රිම මිලක් නියම කිරීම තමයි මිල පාලනය කියලා අපි අදහස් කරන්නේ. එතනදී ආණ්ඩුව මැදිහත් වෙලා වෙළඳපොළට කෘත්‍රිම මිලක් නියම කරනවා. ඒ අර අසාධාරණයට ලක්වන නිෂ්පාදකීන් හෝ පාරිභෝගිකීන් ඉලක්ක කරගෙන රජය විසින් කෘත්‍රිම මිලක් නියම කරනවා. ඒකට තමයි අපි මිල පාලනය කියලා කිව්වේ. ඒතර අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් මේ මිල පාලන ශිල්ප ක්‍රම දෙකක්. පුතේ මොනවද ප්‍රධාන මිල පාලන ශිල්ප ක්‍රම දෙක? උපරිම මිල පාලනයයි අවම මිල පාලනය. උපරිම මිල පාලනය සහ අවම මිල පාලනය. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරපු මාතෘකාව තමයි උපරිම මිල පාලනය. දැන් මම කෙටි ප්‍රශ්න අහලා යන්නේ පාඩමට. උපරිම මිල පාලනය කියන්නේ මොකක්ද? උපරිම මිල පාලනයේ අරමුණ මොකක්ද? දන්න කෙනෙක් කියනටක් කාලා. මොකක්ද උපරිම මිල පාලනය කියන්නේ? මොකක්ද උපරිම මිල පාලනය කියන්නේ? භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් උපරිම භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් උපරිමයෙන් අය කියයි උපරිමයෙන් අය කළ යුතුයයි රජය විසින් තීරණය කළ නීත්‍යානුකූල මිල.
රජය විසින් තීරණය කරන නීත්‍යානුකූල මිලට අපි කිව්වා උපරිම මිල පාලනය කියලා. හොඳයි. එතකොට මට කියන්න බලන්න අපේ කොළු පැටියේ උපරිම මිල පාලනයේ අරමුණ මොකක්ද? ඔව් අපේ විදත් ඉන්නවද? විදත් කියන්න බලන්න උපරිම මිල පාලනයේ අරමුණ මොකක්ද? උපරිම මිලක් නියම කිරීමේ අරමුණ මොකක්ද? කෝ කතා කරන්නේ. මයන්ත කියන්න බලන්න උපරිම මිල පාලනයේ අරමුණ මොකක්ද? කියන්නද? කෝ ධනුෂි කියන්න බලන්න. මොකක්ද උපරිම මිල පාලනයේ අරමුණ? පාරිභෝගිකයන්ට සාධාරණත්වය ඇති කිරීම. පාරිභෝගිකයාට සාධාරණයක් ඇති කිරීම. ඒ කියන්නේ තීරණය වෙලා තියෙන සමතුලිත මිල පාරිභෝගිකයාට යෝග්‍ය නොවන විටකදී තමයි ආණ්ඩුව උපරිම මිල පාලනයක් කරන්නේ. ඒ කියන්නේ ඇතැම් පාරිභෝගිකයන්ට ඒ තීරණය වෙලා තියෙන සමතුලිත මිල යෝග්‍ය නොවේ යයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී ඒ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් තමයි උපරිම මිල පාලනයක් ක්‍රියාත්මක කරන්නේ. ලංකාවේ උපරිම මිල පාලනයක් ක්‍රියාත්මක වන අවස්ථා මොනවද කියලා කියන්න බලන්න දන්න අය ඉන්නවනම් දැනට ලංකාවේ උපරිම මිලක් ක්‍රියාත්මක වන අවස්ථා මොනවද? මං අහන්නේ සත්‍ය අවශ්‍ය අවස්ථා ටික. ඇත්තටම ලංකාවේ උපරිම මිලක් ක්‍රියාත්මක වෙනවා මේ මොහොතේ මොන වගේ භාණ්ඩවලද? අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මොනවද අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ දැනට? සහල් පාන් සහල් වලට, සීනි වලට, පාන් වලට, කිරිපිටි වලට නේද? උපරිම මිල පාලනයක් දැනට ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට දැන් අපි උපරිම මිල පාලනයේ ආර්ථික ප්‍රතිවිපාක ගිය සතිය ඉගෙන ගත්තා. දැන් මම මේ ගිය සතිය ඉගෙන ගත්ත ඒවා තමයි අහන්නේ. පූර්ණ කියන්න බලන්න උපරිම මිල පාලනයේ ප්‍රතිවිපාක 3ක් කියන්න බලන්න මට. කෝ පූර්ණ අදීල්ලම නිසා හිඟයක් ඇති වෙනවා. උපරිම මිල පාලනයේ ප්‍රතිවිපාක මොනවද? හිඟයක් ඇති වෙනවා. අදීල්ලම නිසා. පුතේ ගන්නකො අර රිවිෂන් ටියුට් එකේ පිටු අංක 2 පළවෙනි ප්‍රශ්නේ බලා ගන්න. ඒකේ තියෙනවා පුතේ මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා කෘත්‍රිම මිලක් යටතේ වෙළඳපොළ හුවමාරුව සිදු කිරීමට රජයේ ප්‍රයත්න දරන අවස්ථා ඇත. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු දක්වා ඒ සඳහා අනුගමනය කළ හැකි ප්‍රතිපත්ති සඳහන් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මේකෙදි කියන්නේ පුතේ මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා කෘත්‍රිම මිලක් යටතේ වෙළඳපොළ හුවමාරුව සිදු කිරීමට රජයේ ප්‍රයත්න දරන අවස්ථා ඇත. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු දක්වා ඒ සඳහා අනුගමනය කළ හැකි ප්‍රතිපත්ති සඳහන් කරා. ඒ කියන්නේ කෘත්‍රිම මිල පාලනයක් කරන්න හේතු අහනවා යාගේ. ඊට පස්සේ අහනවා එවැනි කෘත්‍රිම මිල පාලනයක් කරන අවස්ථා මොනවද කියලා අහනවා. පැහැදිලිද? රයිට් ඔයාට පුතේ ප්‍රශ්නයක් තිබ්බොත් මගේ ෆෝන් එකට SMS එකක් නැත්නම් WhatsApp එක කරන්න. මොකද ඒක මම වෙනම තියාගෙන ඉන්නම් මේ වෙලාවේ ඔයාට ඒක ඔන් කරලා දෙන්න බෑ. මොකද කන්ට්‍රෝල් එකක් සහිතවද යන්න ඕන. අපි මේ ඒ අයට chances දෙන්න ඕනෙත් නෑ. එහෙම තමා පුතා මේ පොඩ්ඩක් අර මානසික මට්ටම් අවුල් ගහපු පිස්සෝ ඉන්නකොට අපි ඒ අයට දෙක වෙලා අපි ඉතින් අපේ වැඩ නවත්තන්න ඕනෙත් නැහැ. මොකද අපි කරගෙන ආපු යහපත් වැඩක් තියෙනවා. අපි ඒක කරගෙන යනවා. ඔය වගේ මේ අවජාතකයොත් ඉන්නවා. ඒ අය අතරේ මේ අපි වැඩේ කරගෙන යමු. හරි. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ අර මේ ලෝකෙට එන්න ඕන නැති පිරිසක ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම දැන් මේ සබහා දහමෙන් කරන්නේ ගොඩක් දුරට ඒ වගේ අය අයින් කරන එක තමයි. ඔය පිරිසත් ඉතින් හිමීටම අයින් වෙලා යනවා කාගේ හරි මොකක් හරි ප්‍රශ්නයකදී බලන්නකො පාරක මැරලා හරි ඉන්න පිරිසට ගැරින්නේ ඔය වගේ අය තමයි. සත්තු වගේ ජීවත් වෙන්නේ නේද?
හොඳ වැඩ කරන්න ඉගෙන ගන්න හැම වෙලේම ඔයාට බැරි වුණු දේවල් අනිත් අය ලබා ගatti සතුටු වෙනවා මිසක් ඉරිසියා කරන්න එපා. එතකොට ඔයාට කවදා හරි හරියයි. නේද? හරි. අපි දැන් මේකේ ප්‍රශ්නෙට උත්තරේ සාකච්ඡා කරමුකෝ. පුතේ මේකේ අහන්නේ මිල පාලනය ඉදිරිපත් කරන්නේ ඇයි? ඇයි අපි මිල පාලනය කියන ශිල්පක්‍රම භාවිතා කරන්නේ? සහ මිල පාලන කරන උපක්‍රම මොනවද කියලා අහන්නේ. පුතේ මිල පාලනයක් කරන්න හේතු මොනවද කියලා ඇහුවොත් දෙන උත්තරේ තමයි අපි කියනවා මේ මිල පාලනයක් කරන්නේ ඇත්තටම අපේ තීරණය වෙලා තියෙන සමතුලිත මිල. ඒ කියන්නේ ස්වයංක්‍රීයව තීරණය වෙන සමතුලිත මිල වෙළඳ පොලේ සිටින නිෂ්පාදකයින්ට හෝ පාරිභෝගිකයින්ට යෝග්‍ය නොවේ යයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී ආන්ගේ නිෂ්පාදකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් තමයි ආණ්ඩුව කෘත්‍රිම මිල පාලනයක් හඳුන්වා දෙන්නේ. එවැනි මිල පාලන ශිල්පක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ උපරිම මිල පාලනය, අනිත් එක තමයි අවම මිල පාලනය කියන්නේ. පැහැදිලි නේද? රයිට්. ලියා ගන්නකො මෙහෙම. අපි ලියමු. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි පුතේ මම මේක තවදුරටත් කියන එකේ වැඩි හිතන්න එපා. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි අර මුදල් ගෙවපු අයට විතරක් අපි පන්ති සීමා කරලා මේ ඒ අය ලැයිස්තුවක් හදාගෙන එහෙම පන්ති කරන්න තීරණය කරන්න වෙන්නේ. සමහරට ගුරුවරු ඒ මට්ටමට ගේන්නේ ඔන්න ඔය වගේ සිදුවීම්. නැත්නම් ඒ ගුරුවරුන්ගේ තියෙන දුර්වලතා නැත්තම් වෙන පෞද්ගලික හේතු නෙවෙයි පුතේ. දැන් පාලනයක් කරන්න බෑනේ. දැන් අපි හැමෝටම පන්තියට එන්න අවස්ථාව දීපුවාම ඔය බල්ලොයි බලල්ලොයි ඔක්කොම සම්බන්ධ වෙනවා. අනේ අපේ දරුවෝ අපිත් එක්ක හිටපු ළමයි එහෙම ළමයි නෙවෙයි. මංගාවට මගේ පන්තිවල හිටපු ළමයි එහෙම ළමයි නෙවෙයි. මට ගොඩාක් ආදරේ පන්තියට ගොඩාක් ආදරේ හරි මේ ලිංගතුකමින් අපිත් එක්ක කටයුතු කරන අය තමයි මාත් එක්ක හැම අවුරුද්දකම සම්බන්ධ වෙන්නේ. මම දන්නවා ඔයාලත් ඒ වගේ ළමයි තමයි මාත් එක්ක හිටියේ. ඔය වැඩ කරන්නේ පුතේ අපේ පන්තිවල ඒ හිටපු ළමයි නෙවෙයි. ඔය මේකෙන් chance එකක් කරගෙන මේ පන්තියට ඇවිල්ලා කඩාකප්පල් කරන්න ආපු පිරිසක්ම තමයි. නැතු මගේ ළමේ ජීවිතේට එහෙම දෙයක් කරන්නේ නැහැ. මම ඒක හොඳටම දන්නවා. මොකද අපිට ගොඩාක් ආදරේ ළමයි අපි වැඩක් කරනවට ගොඩාක් ගෞරවණීය විදිහට අපි දිහත් සම්බන්ධ වෙන හරි ලෙන්ගතුකමින් ඉන්න දරුවෝ ටිකක් තමයි මාත් එක්ක හැමදාම හිටියේ. ඔයාලත් ඒ වගේ මම හැමදාම කියන්නේ ඒකනේ. අර වගේ චරිත අපි හම්බුනොත් ඔයාලටත් තේරෙනවා නම් පුතේ ඒක ඔයත් මට පෞද්ගලිකව කියන්න. අපි ඒ අයට මොකක් හරි දෙයක් කරන්න ඕන. මොකද ඒ අය අපිට වැඩක් නැහැ. ඒකයි මම කිව්ව අර මම අපිටත් ওই පාලනයන්ට යන්න වෙන්නේ ආන් ඒ හින්දා. ඒකයි අර ওই ගෲප් එකට ඇඩ් කරන්න කිව්වට මම අපි ඇඩ් කරනවා අපේ මානසික මට්ටමට. නමුත් ඉතින් අවසානට ඒකේ ප්‍රතිවිපාක තමයි ඔය තියෙන්නේ. ඒ නිසා මම කිව්වේ අර අලුත් ගෲප් එකක් මම හදනවා. මගේ පන්තියේ ළමයි තෝරලා තමයි මට හදන්න වෙන්නේ. මගේ පන්තිවල නොවන ළමයිට මම මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න සහ ලෙසන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ඉදිරියේදී අහිමි කරනවා. ඒකට පාලනයක් ඇතුව කරගෙන යන්න ඕනේ හින්දා. හරි නේද? රයිට් අපි ලියාගමු. මං කිව්වේ මේ උත්තරේ ලියන්න. වෙළඳ පොලේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වෙළඳ පොලේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ස්වයංක්‍රීයව තීරණය වී ඇති ස්වයංක්‍රීයව තීරණය වී ඇති ස්වයංක්‍රීයව තීරණය වී ඇති සමතුලිත මිල වෙළඳ පොලේ සිටින ඇතැම් පාරිභෝගිකයන්ට හෝ
නිෂ්පාදකයින් හට යෝග්‍ය නොවේ යැයි යෝග්‍ය නොවේ යැයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී එකී නිෂ්පාදකයින්ට හා පාරිභෝගිකයින් හට සහන සැලසීමේ අරමුණින් රජය විසින් කෘත්‍රිම මිල පාලනයක් ක්‍රියාත්මක කරනු ලබයි. එසේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මිල පාලන ශිල්ප ක්‍රම දෙකකි. එනම් පළවෙනි එක ලියා ගන්න පුතේ උපරිම මිල පාලනය දෙවෙනි එක ලියා ගන්න අවම මිල පාලනය හරි right අපි යමු ඊළඟ ප්‍රශ්නෙට පුතේ ප්‍රශ්නාංක 2 අයන්න කොටස බලා ගන්න. ඒකේ අහනවා පුතේ රජයේ උපරිම මිල ප්‍රතිපත්තිය යන්න හඳුන්වන්න එයින් අපේක්ෂා කරන්නේ කුමක්ද? රජයේ උපරිම මිල ප්‍රතිපත්තියක ආර්ථික ප්‍රතිවිපාක කවරේද? දැන් අද දවසේ මම ඔයාට ප්‍රස්තාර කොලයක් අරගන්න කිව්වා. ඊළඟ ගාන හදද්දි පුතේ ඔයාට ප්‍රස්තාර කොලයක් අවශ්‍යයි. නැත්තම් කොටු රූල් කොලයක හරි ප්‍රස්තාර සටහනක් අඳින්න තියෙනවා ඊළඟ කොටසේදී. මේ කොටසට අවශ්‍ය නැහැ. මේකේ අහනවා පුතේ රජයේ උපරිම මිල ප්‍රතිපත්තිය යන්න හඳුන්වන්නද? ඊට පස්සේ කියනවා එයින් අපේක්ෂා කරන්නේ කුමක්ද? අද දවසේ ඔයාලා මට උත්තර දුන්නා ඒවට. මොකද්ද පුතේ උපරිම මිල ප්‍රතිපත්තිය කියලා කියන්නේ අපි? අපි කිව්වා කිසියම් භාණ්ඩයක් සඳහා උපරිමයෙන් අය කළ හැකියයි ආණ්ඩුව විසින් කෘත්‍රිම මිලක් නියම කිරීම තමයි උපරිම මිල පාලනය කියලා කියන්නේ. ආයෙත් මම කියනවා කිසියම් භාණ්ඩයක් සඳහා උපරිමයෙන් අය කළ හැකියයි ආණ්ඩුව විසින් කෘත්‍රිම මිලක් නියම කිරීම උපරිම මිල පාලනය කියලා කියනවා. ඒතර උපරිම මිල පාලනයේ අරමුණ වෙන්නේ පාරිභෝගිකයාට සහන සැලසීම. ඒ කියන්නේ පුතේ
වෙළඳ පොලේ තීරණය වෙලා තියෙන ස්වයංක්‍රීය සමතුලිත මිල වෙළඳ පොලේ සිටින පාරිභෝගිකයන් හට යෝග්‍ය නොවේ යයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී ආන්ගේ කියන පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් තමයි ආණ්ඩු උපරිම මිල පාලනයක් ක්‍රියාත්මක කරන්නේ. පැහැදිලි නේද? පුතේ මේ මට පොඩි අවස්ථාවක් දෙන්න මේ මලීෂා කියන්නේ කවුද පුතේ පොඩ්ඩක් කතා කරන්නකෝ බලන්න මලීෂා කියලා නමින් ඇවිල්ලා ඉන්නේ. සර් මං හරි පුතේ. හරි ඈ. රයිට්. ලියා ගන්නකො එතකොට උපරිම මිල ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද කියන එක මෙහෙම ලියන්න. උපරිම මිල ප්‍රතිපත්තිය යනු කිසියම් භාණ්ඩයක් සඳහා උපරිමයෙන් අය කළ හැකි යැයි ආණ්ඩුව විසින් කෘත්‍රිම මිලක් නියම කිරීමයි. වෙළඳ පොලේ ඉල්ලුම් හා සැපයුම් බලවේග මත ස්වයංක්‍රීයව තීරණය වන ඕ මලීෂා මොකක් හරි කියන්න ගියාද? නෑ සර්. right. ස්වයංක්‍රීයව තීරණය වන සමතුලිත මිල. ඔයාලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලගේ හෑන්ඩ් සිග්නල් එක දාන්න පුළුවන් අර මෝ ගිහිල්ලා. එතකොට මම ඔයාගේ මයික් ඔන් කරන්නම් ඔයාට කතා කරන්න පුළුවන් ඈ. ස්වයංක්‍රීයව තීරණය වන සමතුලිත මිල පාරිභෝගිකයන් හට යෝග්‍ය නොවේ යැයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී එකී පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් උපරිම මිල පාලනය හඳුන්වා දෙයි. උපරිම මිල පාලනය ක්‍රියාත්මක කරයි. ඒක තමයි පුතේ උපරිම මිල පාලනය කියලා කියන්නේ. දැන් ඊළඟට ඔයාගෙන් අහනවා උපරිම මිල පාලනයක ආර්ථික ප්‍රතිවිපාක මොනවද කියලා. පුතාලට මතක ඇති මං ගිය සතියේ මේ පාඩම කළා ඔයාගේ තියරි පාඩම. ඒකේ ප්‍රශ්නේ තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ අද අවම මිල පාලනය ඉගෙන ගන්න තියෙනවා. ඊට කලින් මේකේ ප්‍රශ්න දෙක ඉවර කරලා ඉමු. ඔයාට මතකයි පුතේ උපරිම මිල පාලනයේ ආර්ථික ප්‍රතිවිපාක සාකච්ඡා කරද්දී මතකද මේ ඉල්ලුම් වක්‍රය මේ තියෙන්නේ සැපයුම් වක්‍රය මෙතන තියෙන්නේ සමතුලිත මිලයි ප්‍රමාණයයි. දැන් උපරිම මිල කියන එක සමතුලිත මිලට වඩා පහළ මිලක් වෙන්නේ. පාරිභෝගිකයාට සහන සලසන්නනේ අපි උපරිම මිල නියම කරන්නේ. ඒතර උපරිම මිල කියන එක සාමාන්‍යයෙන් සමතුලිත මිලට වඩා අඩු මිලක්.
ඒතර වෙළඳ පොලේ ඇතිවන පළවෙනිම ප්‍රතිවිපාකය තමයි මේ උපරිම මිලේදී තියෙන ඉල්ලුම් ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. Q1. ඒ උපරිම මිලේදී තියෙන සැපයුම් ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. Q2 කියලා හිතන්න. මෙන්න මේ පරතරයට සමාන අදි ඉල්ලුමක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කිව්වා තොග හිඟේ කියලා. ඒ කියන්නේ වෙළඳ පොලේ ඇතිවන පළවෙනි ප්‍රතිවිපාකයේ තමයි උපරිම මිල පාලනයේදී වෙළඳ පොලේ අදි ඉල්ලුම් තත්වයක් හෙවත් තොග හිඟයක් නිර්මාණය වෙනවා. තේරුණාද? ඒ හින්දා ඊළඟට ඇති වෙන ප්‍රතිවිපාකේ වාට මතක ඇති ඇතැම් නිෂ්පාදකීන් ඇතැම් වෙළඳුන් මේ උපරිම මිල නොතකා ඊට වඩා වැඩි මිල ගණන් අපි ඒවට කියනවා කළු කඩ මිල ගණන් යටතේ තොග අලෙවි කිරීමක් කරන්න බලනවා. පුතේ එතකොට කළු කඩ මිල කියන එක අපි මතකද දන්නේ නැහැ ගානේ අපි එදා තියරි පන්තියේදී කියලා දුන්නා මේ කළු කඩේ තුලත් නීති විරෝධී වෙළඳපොළ තුලත් අය කළ හැකි උපරිම මිලක් තියෙනවා. අපි ඒකට කියනවා උපරිම කළු කඩ මිල කියලා. අපි ඒක හොයනවා කිව්වේ මේ උපරිම මිලේදී තියෙන සැපයුම් ප්‍රමාණය ඉල්ලන මිල හොයනවා. උපරිම මිලේදී තියෙන සැපයුම් ප්‍රමාණය ඉල්ලන මිල තමයි මෙතන. අපි තුන් P2 කියලා. මේ මෙයාට අපි කියනවා උපරිම කළු කඩ මිල කියලා. එතන මේ උපරිම කළු කඩ මිලයි උපරිම මිලයි අතර තියෙන ඕනම මිලක් කළු කඩ මිලක් බවට අපි හඳුන ගන්නවා. මොකද මේ මිලට වඩා සතයක් හෝ වැඩියෙන් අය කරනවා නම් ඒ ඕනෑම මිලක් කළු කඩ මිලක් වෙන හින්දා. එතකොට දෙවෙනි ප්‍රතිවිපාකයේ තමයි නීති විරෝධී මිල ගණන් යටතේ තොග අලෙවි කරනවා. තුන්වෙනි ප්‍රතිවිපාකයේ තමා පුතේ වෙළඳ පොලේ මේ අදීල්ලුන් තත්වයක් තියෙන හින්දා තොග හිඟයක් තියෙන හින්දා වෙළඳ පොළ තුල පෝලිං ක්‍රම සලාක ක්‍රම කූපන්පත් හරහා තොග අලෙවි කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද පෝලිං වල බලා ඉන්න වෙන්නේ. තොග හිඟ නිසා ඒ හිඟේ බෙදා හරින්න ඒ වගේ විකල්ප යාන්ත්‍රණ වෙළඳ පොළ තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න ඒ ටික තමයි ඔයාගෙන් මේ ප්‍රතිවිපාක යටතේ අහන්නේ. හරි. එහෙනම් ලියා ගන්න දෙවෙනි කොටසට උත්තරේ ආයන්නට උපරිම මිල පාලනයේ ආර්ථික ප්‍රතිවිපාක. උපරිම මිල පාලනයේ ආර්ථික ප්‍රතිවිපාක. පළවෙනි එක ලියන්න පුතේ උපරිම මිල යටතේ වෙළඳ පොලේ අදි ඉල්ලුන් තත්වයක් හෙවත් තොග හිඟයක් නිර්මාණය වීම. උපරිම මිල යටතේ වෙළඳ පොලේ අදි ඉල්ලුන් තත්වයක් හෙවත් තොග හිඟයක් නිර්මාණය වීම. 2 දෙවෙනි එක අපි ලියමු ඇතැම් නිෂ්පාදකයින් පාලන මිල නොතකා නීති විරෝධී මිල ගණන් යටතේ වරහන් ඇතුළේ ලියන කළු කඩ මිල ගණන් යටතේ නීති විරෝධී මිල ගණන් යටතේ වරහන් ඇතුළේ කළු කඩ මිල ගණන් යටතේ තොග අලෙවි කිරීමක් සිදු කිරීම. හරි. ඊළඟ තුන්වෙනි එක ලියා ගන්න. අදාළ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ තුල කරනු ලබන අනාගත ආයෝජන පහළ යාම. අදාළ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ තුල කරනු ලබන
අනාගත ආයෝජන පහළ යාම. තවත් එකක් ලියන්න. හිඟතොග බෙදා හැරීම සඳහා හිඟතොග බෙදා හැරීම සඳහා පෝලිං ක්‍රම සලාක ක්‍රම ක්‍රියාත්මක වීම තව එකක් ලියන්න. සුද්ධ වශයෙන් සුබ සාධනයට හානි වීම. සුද්ධ වශයෙන් සුබ සාධනයට හානි වීම. හරි. දැන් තමයි අපි අර ප්‍රශ්නෙට යන්නේ. පුතේ පිටු අංක 3ට එන්න මේ ප්‍රශ්නේ අපි කතා කරලා තියරි පාඩමට යන්න පුළුවන්. ඔයා මේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඉස්සරලාම කරන්න පටන් ගන්න ඕන. ප්‍රශ්න ඉස්සලා කියවමු බලන්න. මම තනියෙන් කරන්න අවස්ථාව දීලා තමයි කියලා දෙන්නේ. ඉල්ලුන් සැපයුන් සමීකරණ දෙකක් දීලා අහනවා. සමතුලිත මිල හා ප්‍රමාණය ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කරන්නලු. රජයේ විසින් රුපියල් 50ක උපරිම මිලක් නියම කළේ නම් ප්‍රස්ථාර සටහන ඇසුරෙන් පහත දෑ දක්වන්න. ඒ ටික අපි ලකුණු කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා. හරි. මම විනාඩි 5ක් හැමෝටම දෙනවා. පුළුවන් දෙයක් කරන්න. දැන් වෙලාව හරියටම 5:22යි 5:27 වෙනකම් දෙනවා. ඔන්න දැන් ඔයාගේ අවස්ථාව. කරමු බලන්න පුළුවන්ද? ඊට පස්සේ මම කියලා දෙන්නම්. ගාන හදන්නද දැන් මම කාලේ ඇති වගේනේ. හරි. බලා ගන්න. දැන් ඒකේ ගාන හදද්දී ඔන්න ඔයාලට මම අවස්ථාව දුන්නේ ඇත්තටම තාම සමහර ළමයිට සමීකරණයක් දීපුවාම ඒ තුලින් ඉල්ලුන් සැපයුන් ලේඛනයක් හදාගන්න තේරෙන්නේ නැති ළමයි ඉන්නවා පන්තියේ. දැන් එක මේවා දාලා හදලා ඇති ෂුවර් එකටම. හැබැයි මම දවසක් ඔයාට කියලා දුන්නා ඒ වගේ වෙලාවක කොහොමද අපි ලේඛනයක් හදන්නේ කියලා. ඒක මතක තියෙන ළමයි හදලා ඇති. මොකක්ද අපි කරන්න ඕනේ බලන්න. දැන් මෙතන ඉල්ලුන් සමීකරණයයි සැපයුන් සමීකරණයයි දීලා රජයේ විසින් රුපියල් 50ක උපරිම මිලක් නියම කරා රුපියල් 50ක උපරිම මිලක් නියම කළා කියලා ගාන දීලා තියෙනවා. දැන් පුතේ මේ වගේ වෙලාවක අපි කරන්න ඕන හොඳම දේ තමයි ඉස්සරලාම මේ දෙක සමාන කරලා සමතුලිත මිලයි ප්‍රමාණයයි හොයාගන්න ඕන. දැන් මෙන්න මේ ලක්ෂ ටික හොයාගත්තා නම් ඔයාට වක්‍රය අඳින්න ලේසි. බලන්නකෝ. මිල මේ ඉල්ලුම් ප්‍රමාණය මේ සැපයුම් ප්‍රමාණය දාලා ලේඛනයක් හදද්දී ඉස්සරෝම මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි හොයාගන්න. දැන් මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය හොයාගත්තා නම් ඇති 700යි එන්නේ. ඕක එක ලක්ෂයක්. ඊළඟට ඉල්ලුම් ප්‍රමාණයේ බිඳුවක් වන මිල හොයන්න. ඉල්ලුම් ප්‍රමාණයේ බිඳුවක් වන මිල හෙව්වෑම QD වලට බිඳුව දාපුවාම පුතා 700 පහෙන් බෙදන්නකො. එතකොට කීය දෙන්නේ? 1යි 2යි කියන්නේ 4යි 140යි. මිල 140යි. නේ? ඊළඟට මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය නම් ඍණ 100යි. ඒක නම් නැතත් කමක් නැහැ. සැපයුම් ප්‍රමාණයේ බිඳුවක් වන මිල හොයන්න. එතකොට 100 බෙදීම 5 කියන්නේ මෙතෙන් එන්නේ 20යි හරියට. ඔන්න ලක්ෂ 3ක් හොයලා තිනවා. තව එකක් ඊසිම ගන්න පුළුවන්. මොකක්ද? සමතුලිත මිලයි ප්‍රමාණයයි ගත්තා නම් හරි. එහෙනම් ওই දෙක සමාන කරපුවාම 800 බෙදීම 10 කියන්නේ මිල 80යි. සමතුලිත මිල 80යි ප්‍රමාණය හොයලා ගන්න 8 වරක් 5 40යි කියන්නේ 300යි. ඔන්න අපිට අවශ්‍ය ලක්ෂ ටික බලන්න ඒ ටික හොයාගත්ත අය ඉන්නවද කියලා. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මේ ටික හදාගත්තා නම් ඔයා වැඩේ කොට. දැන් ඔයාට වැඩේ කොට දාගන්න ලේසි. මේ ටික හැදලා තියෙන්න ඕන පුතේ. තේරෙනවද කියන එක? මේ ටික හැදලා නැත්තම් බෑ වැඩේ කරගන්න. හරි. ඔයා මොකද කරන්න ඕන? මෙතන මිලයි දැන් සමතුලිත මිලයි ප්‍රමාණයයි හෙව්වා.
උපරිම ඉල්ලුම් මිල හෙව්වා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වන මිල. ඊළඟට මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය බිඳුවක් වන මිල සමතුලිත මිලයි ප්‍රමාණයයි දෙක දාගත්තා. දැන් පුතේ මේ දත්ත ටික ඇති අපිට ඉල්ලුම් සැපයුම් වක්‍රාදී. දැන් ප්‍රස්ථාර කොලයක් ළඟ තියෙනවා නම් දැන් මිල කීයද බලන්න උපරිමයෙන් තියෙන 140. 20න් 20 ගත්තා නම් නියම ප්‍රස්ථාරයක් ඇන්දැයි. එහෙනම් 20න් 20 අරගෙන අදිමු. මම මෙතන අදිනවා. ඔය ඍණ සැපයුම් ප්‍රමාණයන් ලකුණු කරේ නැතුණාට කමක් නැහැ. බලා ගන්නවාට පේනවා. දැන් මම මිල ගන්නවා 20න් 20. 20 40 60 80 100 120 140 දක්වා මිල ප්‍රමාණය තියෙනවා 300යි 700යිනේ 100න් 100 ගත්තා නම් හරි. එහෙනම් 100 200 300 400 500 600 700 දක්වා ගන්න. මෙතන 700 දක්වා ගන්න. හරි. දැන් ලකුණු කරමු අපි. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 700යි. එහෙනම් මෙතනින් ඒවා ලස්සන ප්‍රස්ථාරයක් යන්නේ. ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වන මිල 140යි. සමතුලිත මිලයි ප්‍රමාණය 80 දී 300යි. 80 දී 300. දැන් මේ ලක්ෂ තුන යා කරලා අපිට ලස්සනට ඉල්ලුම් වක්‍රය යන්න හැකි මෙහෙම මේන් ඉල්ලුම් වක්‍රය. ඔය යන්නේ ඉල්ලුම් වක්‍රය. ඊළඟ සැපයුම් වක්‍රය යන්න හැකි මේ ඍණ 100 අමතක කරන්න. ප්‍රමාණය බිඳුවක් වන මිල 20යි. සමතුලිත මිලයි ප්‍රමාණයයි මේක. එහෙනම් මේ ලක්ෂ දෙක යා කරලා යන්න හැකි සරල රේඛාවක්. ඔන්න සැපයුම් වක්‍රය. දැන් ඉතින් සමතුලිත මිලයි ප්‍රමාණයයි මෙතනම හෙවිලා තියෙනවා. මිල රුපියල් 80යි ප්‍රමාණය 300යි. එතනින් ලියා ගන්න පහලින් සමතුලිත මිල රුපියල් 80යි. සමතුලිත ප්‍රමාණය ඒකක 300යි කියලා ලියා ගන්න. හරි. right. දැන් අපේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යන්න. දැන් මේක ඇඳ ගන්න මම වෙලාව දෙන්නම්. ප්‍රශ්න ටික සාකච්ඡා කළා. හරි. ඇඳ ගන්නකො එහෙනම් මේක දැන් ටක් ගාලා. ඇඳපු නැති දරුවෝ ඇඳ ගන්න. ඇඳපු නැති ළමයි ඇඳ ගන්න. කාට හරි ගැටලු තියෙනවා නම් පුතේ අහන්න. ලියාගත්ත නැති අය ඉක්මනට ලියන්න. අපිට තව ප්‍රශ්න සාකච්ඡා කරන්නත් තියෙනවා. තියරි කොටසට යන්නත් තියෙනවා. හරි මං හිමීට කරගෙන යන්නම් එහෙනම්. පුතේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ රජයේ විසින් රුපියල් 50ක උපරිම මිලක් නියම කළේ නම් ප්‍රස්ථාර සටහන ඇසුරෙන් පහත දෑ දක්වන්නලු. එක සහල් ඉල්ලුම් ප්‍රමාණය ඇති වූ වෙනස. පුතේ දැන් හොඳම දේ තමයි උපරිම මිල ලකුණු කරන්නේ. මිල රුපියල් 50 කියනවනේ. එහෙනම් මේ මෙතන තමයි උපරිම මිල වෙන්න ඕනේ. මේ රුපියල් 50 මෙතන ලකුණු කරලා එතනින් සරල රේඛාවක් ගහන්න සමාන්තරව ප්‍රමාණක්ෂයට. ඒක ලියන්න උපරිම මිල කියන. මෙතන ලියන්න උපරිම මිල. මේ තමයි උපරිම මිල. හරි. ඊට පස්සේ ඔයා බලන්න මේ රුපියල් 50 දී ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි. මට හරියටම උත්තරේ ගන්න ඕන. ඔයාට හරියටම ගන්න ක්‍රමයකුත් නම් තියෙනවා. හැබැයි ප්‍රස්ථාරයෙන්ද නම් හරියටම එනවා. නැත්නම් කපටි වැඩේ තමයි මේක මිල රුපියල් 50 ඉල්ලුම් සමීකරණයේ මිලට ආදේශ කරන්නේ. එතකොට ප්‍රමාණය හරියටම එනවා. 50 දාපුවාම 5 25 කියන්නේ 250යිනේ. එතකොට 700න් 250ක් අඩු කරන් තියෙන්නේ. එතකොට කීයද එන්නේ 50යි 6න් 2ක් 4යි 450යි. ඒතර 450 හරියටම මෙතන එනවා ඇත්තේ. මෙන්න මෙතන 450 එන්නේ. බලන්න හරියටම එන්න ඕන. 450. දැන් අපි මොකද කරන්නේ? සැපයුම් ප්‍රමාණය හොයාගන්න ඒත් පුළුවන් මිල ආදේශ කරා නම් සැපයුම් සමීකරණය එතන 250න් 100ක් ගියපුවම 150යි. හරියටම මෙතන සැපයුම් ප්‍රමාණය 150 එන්න ඕන. ප්‍රස්ථාර කොලයක ඇඳනනම් ළමයි 150 එන්න ඕන. ඒ දෙක ලකුණු කරා. ඉල්ලුම් ප්‍රමාණය 450යි මිල රුපියල් 50 දී සැපයුම් ප්‍රමාණය 150ක් එන්නේ. හරිනේ?
right. දැන් පුතේ අහගන්න ආයන් ඒකේ අහන ප්‍රශ්නේ තාම උත්තරේ ලිව්වේ නැහැ. සහල් ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වූ වෙනස. ඇති වූ වෙනස වෙන්නේ පුතේ කලින් ඉල්ලන්නේ සමතුලිත මිලේදී ඒකක 300යිනේ. දැන් ඉල්ලනවා ඒකක 450. ඒ කියන්නේ ඒකක 150කින් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් අපි ලියන්න එතන උත්තරේ මෙහෙම. දෙකේ අයන්නට උත්තරේ ඉල්ලුම් ප්‍රමාණය ඒකක 300 සිට 450 දක්වා 150කින් වැඩි වේ. ඉල්ලුම් ප්‍රමාණය ඒකක 300 සිට 450 දක්වා 150කින් වැඩි වේ. පුතේ ඔයාලට දැන් කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට ෆෝන් එක ඔන් කරලා කතා කරන්න ගැටලු තියෙනවා නම්. දැන් තේරෙනවද කියන්න බලන්න මේ ටික. තේරෙච්චි නැති දරුවෝ කියන්න බලන්න. තේරෙච්චි නැති කවුරු හරි ඉන්නවද පුතේ? ආයෙ පැහැදිලි කරන්න. සර් අර වගුව ගත්තේ කොහමද? ඈ අර වගුවට මේකද? ඔව් වගුව හදාගත්ත විදිහට ඔයාලට තේරෙන්නේ නැත්තේ? සර් එක මට තේරෙන්නේ නැහැ. හා හරි මං ආයෙ කියලා දෙන්නම් ඒක. හරි තව ගැටලු තියෙන අය කියන්න බලන්න. හරි මට කියන්නකෝ දැන් ප්‍රස්තාරේ මේ දක්වා ඇඳගෙන ඉවරද කියලා. නැති අය ඉන්නව නම් කියන්න. මං අරක කියලා දෙන්න. ඔය ටික ඇඳ. හරි ඇඳලා අර ප්‍රශ්න වලට මේ දක්වා මං කියපු උත්තරේ ලියාගත්තද පුතේ? ඔව් සර්. හරි ඔව් සර්. හැමෝම ලියලාද තියෙන්නේ? මං ඉස්සරහට යන්න අහන්නේ ලියපු නැති අය විතරක් කියන්නකෝ. හරි නැති අය නෑ. එහෙනම් මේ වගුව පැහැදිලි කරනවා අහගෙන ඉන්න. පුතේ මේ මෙහෙමයි අපි කරන්නේ. හොඳට අහගෙන ඉන්න. ඉල්ලුම් හා සැපයුම් සමීකරණ දෙකක් දීලා තිබ්බ වෙලාවක අපිට ප්‍රස්තාර සටහනක් ඇඳලා සමතුලිත මිලයි ප්‍රමාණයයි හොයන්න කිව්ව මොහොතක අපි කරන්නේ මෙහෙමයි. මෙන්න මේ දත්ත ටික විතරක් හොයනවා. ඒක හොයන්නේ මෙහෙමයි. අපි හිතලා හදන්නේ පුතේ. දර අපි හොයන ලක්ෂ මෙන්න මේ ලක්ෂ ටික විතරයි අපි හොයන්නේ. මොනවද මේ ලක්ෂ ටික? පළවෙනි ලක්ෂය මිල බිඳුවේදී ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණ දෙක. ඔන්න පළවෙනි ලක්ෂය. දෙවෙනි ලක්ෂය ඉල්ලුම් ප්‍රමාණයේ බිඳුවක් වන මිල. තුන්වෙනි ලක්ෂය සැපයුම් ප්‍රමාණයේ බිඳුවක් වන මිල. හතරවෙනි ලක්ෂය සමතුලිත මිලයි ප්‍රමාණ දෙකයි. ඔන්න ඔය දත්ත ටික ප්‍රමාණවත් අපිට සම්පූර්ණ ප්‍රස්තාරය අඳින්න. එහෙමයි පුතේ අපි හෙව්වේ. දැන් ඒ දෙන්නට තේරුණාද කියන්න බලන්න අනිත් අයට. තවත් ගැටලු තියෙනවා නම් කියන්න බලන්න පුතේ. තේරුණාද සේමිනී? ඔව් සර්. හරි. තව කාටද තේරුන්නේ නැත්තේ අය? හරිද පුතේ? හරි නේද? රයිට් එහෙනම් අපි යමු ඉස්සරහට. ඒකේ ආයන්න ප්‍රශ්නේ බලන්න වෙළඳ පොළ සැපයුම් ප්‍රමාණය කීයද කියලා අහනවා. වෙළඳ පොලේ සැපයුම් ප්‍රමාණය කීයද කියලා අහන්නේ දැන්. දැන් උපරිම මිලෙන් පස්සේ සැපයුම් ප්‍රමාණය කීයද? හරි. ආයන්නට උත්තරේ කීයද දාන්න ඕන? 150. අන්න හරි. ලියන්න ඒකක 150යි. ඒකක 150යි. ඊළඟට ඇයන්න උපරිම මිල යටතේ සැපයුමේ හිඟය ඉවත් කිරීමට කොපමණ සහල් තොග වෙළඳ පොළට පැමිණිය යුතුද? ඒ කියන්නේ පුතේ තොග හිඟය හෙවත් අදි ඉල්ලුම් ප්‍රමාණය අහන්නේ. කීයද? 300. කීයද අදි ඉල්ලුම් ප්‍රමාණය හෙවත් තොග හිඟය? 300යි. ඔව් ඒකක 300යි පුතේ. කොහොමද හෙව්වේ? ඒකක 450ක් ඉල්ලනවා. ඒකක 150යි සපයන්නේ. එහෙනම් ඉල්ලන ප්‍රමාණය 300ක් වැඩි
සපේන ප්‍රමාණයට වඩා. ඒ කියන්නේ තොග හිඟයක් තියෙනවා 300ක්. එහෙනම් 300ක් තමයි වෙළඳපොළට එන්න ඕන. ඒක ලියන්නකො හදන හැටි මම වරහණක් ඇතුලේ දෙන්නම්. ලියන්න උත්තරේ එයන්නට මෙහෙම. කියන්න ඒකක 300ක තොග ප්‍රමාණයක් ඒකක 300ක තොග ප්‍රමාණයක් වෙළඳ පොළට පැමිණිය යුතු වේ. ඒකක 300ක තොග ප්‍රමාණයක් වෙළඳ පොළට පැමිණිය යුතු වේ. වරහන් ඇතුලේ ලියන්න පුතේ 300 හැදෙන විදිහ 450 ඍණ 100 150 450 ඍණ 150. ඒ කියන්නේ ඉල්ලන ප්‍රමාණය 450යි සපයන්නේ 150යි. ඒ අතර වෙනස තමයි 300. හරිනේ? හරි. පැහැදිලි. රශ්මි දැන් තේරුණාද ඒ ටික? කො මැදිරිගිරි රශ්මි තේරුණාද දිවුලංකඩවල? තේරුණාද පුතේ? හරි එහෙනම් අපි යන් ඉස්සරහට බලා ගන්න ඊළඟ ප්‍රශ්නේ. කියන්න කළු කඩය තුල සහල් කිලෝවක් පෙර පැවති වෙළඳපොළ මිලටම විකුණන වෙළෙන්දෙකුට තව දුරටත් එම මිල ඉහළ නැංවිය හැකිද? එසේනම් එම මිල පරාසය දක්වන්න. හරි. බලමු කවුද ඒකට උත්තරේ කියන්නේ කියලා. ඔන්න කිව්වොත් සුපිරි ළමයි. ප්‍රශ්නේ අහපව මං කියන්නම්. කළු කඩේ තුල සහල් කිලෝවක් පෙර පැවති වෙළඳපොළ මිලට විකුණන වෙළෙන්දෙකුට තව දුරටත් එම මිල ඉහළ නංවන්න පුළුවන්ද? එසේනම් එම මිල පරාසය දක්වන්න කියලා කියනවා. කාට හරි පුළුවන් නම් කියන්න කීයද මේ මිල පරාසය කොහොමද හොයන්නේ? ඔන්න පුළුවන් නම් වැඩේ. මං තාම කියලා දුන්නේ නැහැ ඉතින්. හිතලා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්. කීයද එන්නේ? කවුරුත් නැද්ද පන්ති? 110 දක්වා 110 දක්වා 110 දක්වා. පුතා කියන්න කොහොමද ගත්තේ ඒක? ඒකක 150 ඉල්ලුම් කරන මිල ඒකක 150 ඉල්ලුම් කරන මිල. ඒ කියන්නේ මොන මිලද ඒකට අපි කියන්නේ? උපරිම කළු කඩ මිල. උපරිම කළු කඩ මිල. very good. උපරිම කළු කඩ මිල. ඒ කියන්නේ කීයේ ඉඳලා කීයටද මේ මිල පරාසය වැඩි කරන්න පුළුවන්? කීයේ ඉඳලා කීයටද අචින්ත? 50 ඉඳලා 110ට 50 ඉඳලාද? හොඳට බලන්න ප්‍රශ්නේ කියවලා කියන්න. ඔයා හොඳ පොයින්ට් එකකට ආවා. 80 ඉඳලා 110 වෙනකම්. කීයද? 80 ඉඳලා 110 වෙනකම්. very good. කවුද ඒ කිව්වේ? අචින්තද? නෑ කවුද? සචින්ත. සචින්ත. චින්තයි සචින්තයි. very good. 80 ඉඳලා 110 තමයි උත්තරේ ඉන්න ඕන. මේන් බලන්න හිතන විදිය මම මේ කියලා දෙන්න යන්නේ. පුතේ මේකේ කියන්නේ පෙර පැවති මෙයා කියන දේ අහන්නකෝ. කළු කඩේ තුල සහල් කිලෝවක් පෙර පැවති වෙළඳ පොළ මිලට අලෙවි කරන වෙළෙන්දෙකුට. එතකොට පුතේ හොඳට මතක තියාගන්න රුපියල් 50ට වඩා වැඩි ඕනම මිලක් කළු කඩ මිලක් වෙනවා. ඒක මේ මොහොතේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒක කියලා දුන්නම. එතකොට පෙර පැවති මිල කියන්නේ රුපියල් 80. එතකොට පෙර පැවති මිල දැන් කොහොමත් කළු කඩ මිලක්. ඇයි ඒ? රුපියල් 50ට වඩා වැඩි නම් පුතේ ඒක කළු කඩ මිලක්නේ. එහෙනම් 80 කියන්නේත් කළු කඩ මිලක්. මෙයා අහන්නේ අන්නේ මිලට විකුණමින් හිටපු මිනිස්සෙකුට තව දුරටත් කළු කඩේ තුල මිල කීය දක්වා වැඩි කරන්න පුළුවන්? කළු කඩ වෙළඳ පොලේ උපරිමයෙන් අය කරන්න පුළුවන් මිල 110යි. ඒක ඔයා හොයාගත්ත බලන්න මම ඒක කියලා දුන්නා. අර දරුවෝ හෙව්වා. හැමෝම හෙව්වද කියලා මම දන්නේ නැහැ. කීප දෙනෙක් හරි හොයන්න ඇති. හෙව්වනම් ඔයාලා ගොඩක් හොඳයි. දැන් බලන්න අචින්ත කිව්වා ඒකක 150 ඉල්ලන මිල හොයන්න කියලා. ඒක තමයි ක්‍රමේ. ඒ කියන්නේ මේ
සහතික නැත්තම් උපරිම මිලේදී තියෙන සැපයුම් ප්‍රමාණය එකක 150නේ දරුවෝ. ඒ 150 ඉල්ලන මිල තමයි උපරිම කළුකඩ මිල 110යි. එහෙනම් 80 ඉඳලා 110 දක්වා මිල වැඩි කරන්න පුළුවන්. තේරුණාද? හරි. මේක ඇඳ ගන්න කඩ ඉරක් දාලා 110 ලියලා උපරිම කළුකඩ මිල කියලා ලියාගන්න. තේරෙන්නේ නැති දරුවෝ කතා කරන්න. තේරෙන්නේ නැති දරුවෝ කතා කරන්න. මම ඒකෙන් තීරණය කරන්නේ අනි හැමෝටම තේරලා කියලා කතා කරේ නැත්තම්. තේරෙන්නේ නැති අය කතා කරලා අහන්න. සර් තේරුන්නේ හරි කියලා දෙන්න. ඔන්න අහගන්න අහපව්. දැන් මේ අහන්නේ පෙර පැවති වෙළඳපොළ මිලට අලෙවි කරපු මිනිස්සෙකුට කළුකඩ වෙළඳපොලේ මේ භාණ්ඩයට තවදුරටත් මිල වැඩි කරලා අය කරන්න පුළුවන්ද? එහෙමනම් මේ මිල පරාසය කීයද කියලා අහන්න. පුතාලා තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ පළවෙනි කාරණේ තමයි උපරිම මිලට වඩා සතයක් හෝ වැඩියෙන් අය කරනවා නම් ඒ සෑම මිලක්ම කළුකඩ මිලක් වෙනවා. එහෙනම් මේ වෙලාවේ උපරිම මිල රුපියල් 50 නම් 50ට වැඩියෙන් අය කරන ඕනම මිලක් කළුකඩ මිලක් වෙනවා. එතකොට පෙර පැවති මිල කියන්නේ පුතේ පෙර පැවති සමතුලිත මිලනේ. ඔයා දන්නවා රුපියල් 80යි. ඒ කියන්නේ 80ත් මේ වෙලාවේ මොන මිලක්ද? කළුකඩ මිලක්. එහෙනම් 80ට විකුණපු මිනිස්සෙකුට තව දුරටත් මිල වැඩි කරන්න පුළුවන්ද කියලා අහන්න. බලමු. පුළුවන්. කීය දක්වාද? 110 දක්වා. මොකද උපරිම කළුකඩ මිල 110යි. අපි ඒක හොයාගත්තේ මේ 50 උපරිම මිලේදී සපේන ප්‍රමාණය ඉල්ලන මිල අපි හෙව්වා. මං කිව්වා අර තියරි පන්තියේදී හොයන විදිහ. ඒතර 110යි උපරිම කළුකඩ මිල. එහෙනම් 80 ඉඳලා 110 දක්වා මිල වැඩි කරන්න පුළුවන්. දැන් තේරුණාද පුතා? තේරුණාද? ඔව් හරි අපි එහෙනම් ලියාගමු එතන උත්තරේ. අපි ලියමු කළුකඩ වෙළඳපොළ තුල පෙර පැවති සමතුලිත මිලට වරහන් ඇතුලේ රුපියල් 80ට අලෙවි කළ නිෂ්පාදකයෙකුට තවදුරටත් රුපියල් 110 දක්වා වරහන් ඇතුලේ උපරිම කළුකඩ මිල වරහන් වහලා මිල වැඩි කළ හැකි වේ. හරි. එහෙනම් අපි යනවා එතන අවසාන ප්‍රශ්නේ තුන්වෙනි කොටස. උපරිම මිල සාර්ථක කර ගැනීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග දක්වන්නද? එයා පිටුවේ ඉඩ තියෙනවා ඔයාට. පුතේ උපරිම මිල සාර්ථක කරගන්න ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අහද්දී උපරිම මිල අසාර්ථක වෙන්නේ ඇයි කියලා ඔයාලා බලන්න ඕන. ඇත්තටම උපරිම මිල බිඳ වැටීමක් වෙන්න හේතුව මොකක්ද කියලා කවුරු හරි කියන්න බලන්න. මේ පාලනය කරන උපරිම මිල බිඳ වැටෙන්නේ ඇයි? ප්‍රධාන හේතුව මොකක්ද? තොග හිඟයක් බිහිවීම. තොග හිඟයක් බිහිවීම. very good. එහෙනම් උපරිම මිල අසාර්ථක වෙන්නේ උපරිම මිලේදී තොග හිඟයක් හෙවත් අධි ඉල්ලුම් තත්වයක් ඇතිවන හින්දා. එහෙනම් උපරිම මිල සාර්ථක කරන්න නම් තොග හිඟය ඒ කියන්නේ අධි ඉල්ලුම වෙළඳ පොලෙන් අයින් කරන්න ඕන. ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඔයාගේ අර නිබන්ධනේ මම දීලා තිබ්බ බැලුවනම් එදා වීඩියෝ එක ඇහුවනම් ඒකෙත් කියලා දුන්නා. දැන් මතක තියෙනවා නම් මට තුනක් කියන්න බලන්න මේ තොග හිඟේ ඉවත් කරන්න මොකද කරන්න ඕනේ කියලා. භාණ්ඩ ආනයනය කිරීම. very good. මේ හිඟේට සමාන තොගයක් ආනයනය කරන්න පුළුවන්. වෙන සලාක නියම කිරීම.
සලාක කිරීමේ ක්‍රමය ඒ බෙදා හරින විකල්ප ක්‍රම හරි ඒකත් ගම්මුකෝ තව උත්තරයක් එන්න ඕන තව හොඳ උත්තරයක් නිෂ්පාදකීන් දිරි ගන්නවන්න පුළුවන් නිෂ්පාදකීන්ට සහනාධාර දීලා නිෂ්පාදකීන් දිරි ගන්නවන්න පුළුවන් වෙන රජය විසින් නිෂ්පාදනය කිරීම රජයේ මගින් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන් තවත් එකක් හිතලා කිව්වොත් හරි තව එකක් තමයි පුතේ මේ භාණ්ඩයට සමාන වෙනත් ආදේශන නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයෝ මේ භාණ්ඩේ ඉල්ලන්නේ නැතුව ඒ ආදේශන වෙත යොමු වෙනවනේ. එතකොටත් අපිට අදී ඉල්ලුම පාලනය කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ලියමු. එතන ඉඩ තියෙනවා පුතේ ලියා ගන්න විස්තරාත්මකව දෙන්නම් උත්තරේ අපි ලියමු. උපරිම මිල පාලනය අසාර්ථක වන්නේ උපරිම මිල පාලනය අසාර්ථක වන්නේ වෙළඳ පොලේ අදි ඉල්ලුමක් හෙවත් තොග හිඟයක් පවතින විටකදීය එබැවින් උපරිම මිල සාර්ථක කර ගැනීමට නම් තොග හිඟය වෙළඳ පොලෙන් ඉවත් කළ යුතුය. ඒ සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැක. පළවෙනි එක ලියන්න පුතේ. තොග හිඟයට සමාන ප්‍රමාණයක් ආනයනය කිරීම දෙවෙනි එක ලියන්න සැපයුම දිරිගැන්වීම සඳහා නිෂ්පාදකීන්ට සහනාධාර සැපයීම ඊළඟ එක අදාළ භාණ්ඩය සඳහා නව ආදේශන හඳුන්වා දීම.
තව එකක් ලියන්න. ආණ්ඩුව විසින් එම භාණ්ඩය නිපදවා වෙළඳ පොළට ඉදිරිපත් කිරීම. වෙළඳ පොළට ඉදිරිපත් කිරීම. right. ඔන්න ඔය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පුතේ ඔතනින් උපරිම මිල පාලනය සම්පූර්ණයෙන්ම අවසానයි. එතකොට මම ඔයාට තියරි කාරණා උගන්වනවා. ඒ වගේම රිවිෂන් එකේ ගානක් හදන්න දක්වා සහ ඒකේ අදාළ ප්‍රශ්න සාකච්ඡා කළා. තවදුරටත් මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ අතර ඔයාට අහන්න පුළුවන්. මම අද යන්න හදන්නේ ඔයාගේ ඊළඟ තියරි කොටසට. පුතේ ඔයාගේ මේ ටියුට් එකේ මේ L1 කියන එක ඉවරයි. ඔයාගේ දැන් පටන් ගන්න හදන්නේ මම මේ L2 කියන එක අවම මිල පාලනය කියන කොටස තමයි පටන් ගන්න හදන්නේ. අවම මිල පාලනය. හරි. ඒක අරගෙන පාඩම බලා ගන්න. මම මේ සාකච්ඡා කරන දේවල් ටික හොඳින් ඇහුම්කන් දෙන්න. ඉස්සලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඊළඟට ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන්. පුතේ ඒ අනාතරතුර ඔයාට මේ උගන්වපු කාරණාවල ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහලා විසඳ ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු. ඔයාගේ පාඩම තමයි අවම මිල පාලනය. අවම මිල පාලනය කියලා දෙන්න යන්නේ. අවම මිල පාලනය. හොඳට අහගෙන ඉන්න. මොකද්ද මේ අවම මිල පාලනය කියලා කියන්නේ? පුතේ මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. දැන් පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් ආණ්ඩුව කෘත්‍රිම මිල පාලනයක් කළා. ඒකට අපි කිව්වා උපරිම මිල පාලනය කියලා. ඒ උපරිම මිල පාලනය කළේ අපි සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා. පාරිභෝගිකයින්ට සහනයක් දෙන්න. දැන් අවම මිල පාලනය කියන්නේ වෙළඳ පොලේ ස්වයංක්‍රීයව තීරණය වෙලා තියෙන සමතුලිත මිල වෙළඳ පොලේ සිටින ඇතැම් නිෂ්පාදකයන් හට යෝග්‍ය නොවේ යයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී අන්නේ කියන නිෂ්පාදකයන්ට සහන සැලසීමේ අරමුණින් ආණ්ඩුව කෘත්‍රිම මිලක් හඳුන්වා දෙනවා. කාට සහන දෙන්නද? ඒ නිෂ්පාදකයන්ට සහන දෙන්න. එහෙනම් අවම මිල පාලනයේ අරමුණ වෙන්නේ නිෂ්පාදකයන්ට සහන සැපයීම. සැපයුම්කරුවන්ට සහන සැපයීම. ඒතර මොනවද ලංකාවේ දැනට අවම මිල පාලනයේ යටතේ ක්‍රියාත්මක වන අවස්ථා? මට සැබෑ එක උදාහරණයක් කියන්න බලන්න. වී සඳහා ඔව් very good. වී වලට අවම මිල පාලනයක් හඳුන්වා දීලා තියෙනවා. වෙන මොනවද වාට දාන්න විදියට? අවම වැටුප් අනුපාත නියම අවම වැටුප් හඳුන්වා දීමක් කරලා දීලා තියෙනවා. සමහර කම්කරුවන්ගේ අවම වැටුප් නේද? සමහර වෘත්තීන් සඳහා අවම වැටුප් නියම කිරීමක් කරලා තියෙනවා. වෙන තව තියෙනවා පුතේ බිත්තර ගොවීන්ට අවම මිලක් නියම කරලා දීලා තියෙනවා. වෙන බීලූණු ගොවීන් සඳහා අවම මිලක් නියම කරලා දීලා තියෙනවා. මේ විදිහට මේ නිෂ්පාදකයන්ට සහන සැලසීමේ අරමුණින් විවිධ අවස්ථාවලදී ආණ්ඩුව අවම මිල පාලනයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ අවම මිල පාලනය එතකොට අරමුණ වෙන්නේ නිෂ්පාදකයන්ට සහන ලබා දීම. ඒ කියන්නේ තීරණය වී ඇති ස්වයංක්‍රීය මිල වෙළඳ පොලේ ඉන්න ඇතැම් නිෂ්පාදකයන් හට යෝග්‍ය නොවේ යයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී ආන්ගේ නිෂ්පාදකයන්ට සහන සැලසීමේ අරමුණින් තමයි ආණ්ඩුව මේ කෘත්‍රිම මිල පාලනය ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍යයෙන් අවම මිල සඵල වෙන්න නම් සාර්ථක වෙන්න නම් ඒ අවම මිල මේ තීරණය වෙලා තියෙන සමතුලිත මිලට වඩා වැඩි මිලක් වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ අවම මිලක් සාර්ථක වෙන්නේ ඒක සමතුලිත මිලට වඩා සාපේක්ෂව ඉහළ මිලක් වුණොත්. මෙන්න මේ වගේ. දැන් අපි හිතමු මේ තියෙන්නේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වෙලා තියෙන මිල. හිතන්න වී කිලෝ එකක් සඳහා රුපියල් 30 ගානේ තමයි මිල තීරණය වෙලා තියෙන්නේ වෙළඳ පොලේ.
දැන් මෙන්න මේ රුපියල් 30 සමහර වී ගොවීන්ට සාධාරණ නොවෙන්න පුළුවන්. එයාලගේ පිරිවැයවත් ආවරණය නොවෙන්න පුළුවන්. ආන් ඒ වෙලාවට එවැනි ගොවීන් දිරිගැන්වීම උදෙසා ඒ අයට සහන සැලසීමේ අරමුණින් අන්න ආණ්ඩුව වෙළඳපොළට මැදිහත් වෙලා කෘත්‍රිම මිලක් නියම කරනවා. සාමාන්‍යයෙන් අවම මිල මේ තීරණය වෙලා තියෙන සමතුලිත මිලට වඩා වැඩි මිලක් වුණොත් තමයි ඒක සඵල වෙන්නේ. ඒ නිසා අවම මිල මේ තීරණය වෙලා තියෙන මිලට වඩා වැඩි මිලක් තමයි සාමාන්‍යයෙන් තීරණය කරන්නේ. අපි හිතමු රුපියල් 40යි කියලා වී මිල තීරණය කරනවා. මේකට තමයි කියන්නේ අවම මිල පාලනය කියලා. දැන් අපි උත්සාහ කරනවා බලන්න මේ අවම මිල පාලනයේ තියෙන ප්‍රතිවිපාක මොනවද කියලා. දැන් බලන්න උපරිම මිල පාලනයේදී වා දැක්කා උපරිම මිල සමතුලිත මිලට වඩා අඩු මිලක් හින්දා උපරිම මිලේදී වෙළඳ පොලේ ඇති උනේ පුතේ තොග හිඟයක්. එහෙම නැත්නම් අදි ඉල්ලුම් තත්වයක් ඇති උනේ. හැබැයි අවම මිල සමතුලිත මිලට වඩා ඉහළ මිලක් නිසා අවම මිලේදී වෙළඳ පොලේ ඇති වෙන්නේ අතිරික්ත තොගයක්. නැත්නම් අදි සැපයුම් තත්වයක්. දැන් බලන්න මේ තියෙන අවම මිලේදී සැපයුම් ප්‍රමාණය. හිතන්න 1500ක් සපයන්න කැමති. නමුත් අවම මිලේදී ඉල්ලුම් ප්‍රමාණය තමයි මේ ඉල්ලුම් වක්‍රයේ ඡේදනය වෙන තැන. ඒකක 500යි ඉල්ලන්න කැමති. ඒතර වෙළඳ පොලේ මෙන්න මෙච්චර ප්‍රමාණයක අදි සැපයුමක් ඇති වෙනවා. අදි සැපයුමක් වෙළඳ පොළ තුල නිරූපණය නැත්නම් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් මේ ඒකක 1000ක අදි සැපයුම් තත්වයක් නැත්නම් අතිරික්ත තොගයක්. මේකට අපි කියන්නේ අතිරික්ත තොගයක් වෙළඳ පොලේ හට ගන්න. කලින් ආවේ තොග හිඟයක් නේ උපරිම මිල පාලනයේදී. අවම මිල පාලනයේදී තොග අතිරික්තයක් තමයි වෙළඳ පොලේ හටගන්නේ. ඒතර අතිරික්ත තොගයක් අදි සැපයුම් තත්වයක් වෙළඳ පොලේ හට ගන්නවා මේ අවම මිල පාලනයේ යටතේ. ඒක තමයි පළවෙනි ප්‍රතිවිපාකය. එතකොට ඔයාලට මතකද උපරිම මිල පාලනයේදී ඊළඟ ප්‍රතිවිපාකය අපි මොකක්ද ඉගෙන ගත්තේ? ඔයාලට මතකයි උපරිම මිල පාලනයේදී තොග හිඟයක් ඇති වෙන හින්දා ඊට පස්සේ ඇතැම් නිෂ්පාදකයෝ පාලන මිල නොතකා කළු කඩ මිල ගණන් යටතේ සාපේක්ෂව වැඩි මිල ගණන් යටතේ තොග අලෙවි කරන්න පෙළඹවීමක් ඇති වුණා. දැන් අවම මිල පාලනයේදී මොකක්ද වෙන්නේ? අවම මිල පාලනයේදීත් ඒ වගේ වැඩක් වෙනවා. එතනදී කළු කඩ මිල නෙමෙයි අපි ඒකට කියන්නේ. අපි කියනවා පුතා කුණු කොල්ල මිල කියලා. මොකක්ද මේ කුණු කොල්ල මිල කියන්නේ? දැන් නිෂ්පාදකයෝ අපි කියන්නේ කුණු කොල්ලට දීලා දැම්මා කියලා. කුණු කොල්ලෙක් ඇත්තේ නෑ. කුණු කොල්ලට දෙනවා කියන්නේ පිරිවැයටත් වඩා සාපේක්ෂව අඩු මිලකට විකුණන්න බලනවා කියන එක. දැන් බලන්න සමහර ඔය පොලේ එහෙම එළවලු විකුණ ගන්න බැරි වෙච්චාම පාලන මිල යටතේ ගොඩවල් ගහලා විකුණලා එන්නේ ගොඩක් 50යි ගොඩක් 20යි හරි කියලා ගොඩවල් ගහලා විකුණලා ගෙදර එනවා. මොකද ඒවා නැශ්‍ය වීම තුලින් හානි වෙනවට වඩා ඒ වගේ හරි විකුණපුවාම අඩුම තරමේ පිරිවැය හරි ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා ඇතැම් නිෂ්පාදකයෝ පාලන මිල නොතකා කුණු කොල්ල මිල ගණන් යටතේ අඩු මිල ගණන් යටතේ තොග අලෙවි කිරීමට පෙළඹීමක් සිද්ධ වෙනවා. ඒ තුලින් ඇත්තටම පාලන මිල බිඳ වැටෙන්න පුළුවන්. පැහැදිලි පුතේ? ඔන්න දෙවෙනි ප්‍රතිවිපාකය. ඊළඟ තුන්වෙනි ප්‍රතිවිපාකය තමයි දැන් උපරිම මිල පාලනයක් දුන්නොත් පුතේ ඒ නිෂ්පාදන ශේත්‍රය තුල කරන අනාගත ආයෝජන අදාරිමත් වෙනවා. මොකද නිෂ්පාදකයෝ දකිනවා රජය ඇවිල්ලා මිල අඩු කිරීමක් කරන හින්දා ඒ අංශය තුල කරන ආයෝජන අදාරිමත් වෙනවා. උපරිම මිලක් දාපුවාම. නමුත් අවම මිලක් දාපුවාම අනාගතයේදී මේ ශේත්‍රය තුල කරන ආයෝජන තව තවත් වැඩි වෙනවා. දැන් බලන්න අර ඊළඟ කන්නේ කුඹුරු වගා කරන්න නොහිටපු අයත් කුඹුරුවේ නැත්තම් වී වගාවට යොමු වෙන්න උත්සාහ කරනවා. මොකද වී මිලක් ආණ්ඩුව නිශ්චිත අවම මිලක් දීපුවාම ගොවීන් තුල විශ්වාසයක් ගොඩනගෙනවා. එයාලට නියම මිලක් නැත්තම් ස්ථිර මිලක් රජය විසින් දෙනවා කියලා. ඒතර ගොවියෝ මොකද කරන්නේ? මේ කන්නේ වී වගා නොකරපු ගොවියෝ පවා ඊළඟ කන්නේ වී වගා කරන්න යොමු වෙනවා. ඒ නිසා අනාගත ආයෝජන වර්ධනය වීමක් වෙන්න පුළුවන්. ඒක තමයි පුතේ අවම මිල පාලනයේ ඊළඟ ප්‍රතිවිපාකය. තව කාරණයක් ගත්තොත් විනාඩියක් ඉන්න පුතේ.
හරි. ආගන්නකෝ. අවම මිල පාලනයේ තියෙන තව ප්‍රතිවිපාකයක් තමයි පුතේ අවම මිලක් නියම කරපුවාම දැන් නිෂ්පාදකයෝ එක පැත්තකින් දිරිමත් වෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකයට මොකද වෙන්නේ? පාරිභෝගිකයට පුතා පෙර පැවති මිලට වඩා වැඩි මිලක් දැන් ගෙවන්න වෙනවා. නිෂ්පාදකයා සතුටු කරන්න කියලා හිතාගෙන රජය අවම මිලක් දෙන එකේ අනිත් පැත්තෙන් පාරිභෝගික අතිරික්තයේ අහිමි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තුලින් සුද්ධ වශයෙන් සමාජ සුබ සාධනයට හානියක් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය කියන ප්‍රතිවිපාක තමයි අවම මිල පාලනේ තියෙන්නේ. ඒතර මම ඔන්න කියලා දුන්නා දැන් ඔයාට කාරණා කීපයක්. එකක් තමයි අවම මිල කියන්නේ මොකද්ද කියලා මම කියලා දුන්නා. අවම මිල පාලනයක් කරන්නේ මොන අරමුණින්ද කියලා දුන්නා. අවම මිල පාලනයේ ප්‍රතිවිපාක කියලා දුන්නා. ওই ටික තමයි අවම මිල යටතේ දැනගන්න ඕනේ. මම ආයෙ කියලා දෙන්නම්. අවම මිල කිව්වේ මොකද්ද? අපි කියනවා කිසියම් භාණ්ඩයක් සඳහා අවමයෙන් ගෙවිය යුතුයයි රජය විසින් තීරණය කළ යුතු මිල තමයි අවම මිල කියලා කියන්නේ. අවම මිල පාලනයේ අරමුණ වෙන්නේ නිෂ්පාදකීන්ට සහන සැලසීම. ඒ කියන්නේ ස්වයංක්‍රීයව තීරණය වන සමතුලිත මිල වෙළඳ පොලේ සිටින ඇතැම් නිෂ්පාදකීන් හට යෝග්‍ය නොවන විටදී එවැනි නිෂ්පාදකීන්ට සහන සැලසීමේ අරමුණින් තමයි ආණ්ඩුව අවම මිල පාලනයක් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අවම මිල සමතුලිත මිලට වඩා ඉහළ මිලක් වුණොත් තමයි ඒක සඵල අවම මිල පාලනයක් වෙන්නේ. ඊළඟ අවම මිල පාලනයේ ප්‍රතිවිපාක. පළවෙනි ප්‍රතිවිපාකය මොකද්ද? අවම මිල පාලනයේදී වෙළඳ පොලේ අධිසැපයුමක් හෙවත් අතිරික්ත තොගයක් නිර්මාණය වෙනවා. දෙවෙනි එක මොකද්ද? ඇතැම් නිෂ්පාදකීන් පාලන මිල නොතකා කුණු කොල්ල මිල ගණන් යටතේ තොග බෙදා හැරීමක් කරනවා. තුන්වෙනි එක මොකද්ද? මෙම ශේෂ්ත්‍රය තුල කරන අනාගත ආයෝජන වර්ධනය වන නිසා අධි ආයෝජන තත්ත්වයක් මේ ශේෂ්ත්‍රයේ ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක මොකද්ද? සුද්ධ වශයෙන් සමාජ සුබ සාධනයට අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික ලියා ගන්න පුළුවන් නම් අවම මිල පාලනයේ මූලිකාංග ටික ඔතනින් අවසන් වෙනවා. අර අතිරික්ත වලට වෙන බලපෑම මම සංඛ්‍යා දත්තත් එක්කලා කියලා දෙන්නම්. හරි දැන් අපි යමු සටහන බලන්න. ඔයාගේ නෝට් එක ගන්න. ඔයාලට මම හැම එකකටම සටහනක් දීලා තියෙනවා පුතේ. පිටු අංක 5ට එන්නේ සටහනේ තීරි නෝට් එකේ. පිටු අංක 5ට එන්න. ඒකේ කියන දේ බලා ගන්න හැමෝම. අවම මිල සීමා නියම කිරීම. ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වූ වෙළඳපොළ මිල නිෂ්පාදකීන්ට අසාධාරණ වෙතැයි යන විශ්වාසය මත නිෂ්පාදකීන්ට සාධාරණත්වයක් සැලසීම සඳහා ආණ්ඩුව විසින් සමතුලිත මිලට ඉහළින් නීත්‍යානුකූලව නියම කරන මිල අවම මිල සීමා නියම කිරීම යන්නෙන් අදහස් වේ. අන්නේ පිටුවේම පොඩි වාක්‍යයක් ලියා ගන්න පුතේ මෙහෙම. පොඩි වාක්‍යයක් ලියන්න. ඒ පිටුවේ තියෙනවා හිස් තැනක් අදහස් වේ කියන තැන ලියන්න. කිසියම් භාණ්ඩයක් සඳහා අවමයෙන් ගෙවිය යුතුයයි. අවමයෙන් ගෙවිය යුතුයයි. අවමයෙන් ගෙවිය යුතුයයි. රජයේ විසින් තීරණය කරනු ලබන කෘත්‍රිම මිල අවම මිල ලෙස හඳුන්වයි. තීරණය කරනු ලබන කෘත්‍රිම මිල අවම මිල ලෙස හඳුන්වයි. අවම මිල ලෙස හඳුන්වයි. හරි. දැන් එහා පැත්තේ පිටුවට යන්න අහපව්. ඒකේ කියනවා අවම මිල සීමා පැනවීමේ අරමුණ නිෂ්පාදකීන්ට සාධාරණත්වයක් සැලසීම වන බැවින් අවම මිල
සමතුලිත මිලට වඩා ඉහළින් නියම කළ යුතුය. සමතුලිත මිලට ඉහළින් නියම කරනු ලබන අවම මිල සඵල අවම මිල ලෙස හැඳින්වේ. උදාහරණ V සඳහා අවම මිලක් නියම කිරීම, අවම වැටුප් අනුපාත නියම කිරීම. ඊළඟට කියනවා පහත රූප සටහනින් දැක්වෙන්නේ අවම මිල සීමා පැනවීමකි. පුතේ රූප සටහන අඳින්න ඕන මේ විදිහට සංඛ්‍යා දත්ත නෙවෙයි මම මේ දාන සංකේත ටික ඔයා ලියා ගන්න හරිම තැන. මම වෙලාව දෙන්නම් ඔයාට. මෙතන සමතුලිත මිල P, මෙතන P1 අවම මිල, සමතුලිත ප්‍රමාණය Q, ඒකෙදි සපේන ප්‍රමාණය Q2, ඉල්ලන ප්‍රමාණය Q1, මෙතන අතිරික්ත තොගේ අතර වෙනස. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙනවා මේ තැන්වල මේක දාන්න ඕන. ටිකක් ලොකුවට අඳින්න. A B C මෙතන මම දානවා හරි ඉංග්‍රීසි අකුරු මේකේ දාන්න නැතුව ඉන්නකො අපි වෙනම රූප සටහනක් අඳිමු නැත්නම් ව්‍යාකූල වෙනවා. හරි මේක අඳින්න පුතේ. මේ රූප සටහන අඳින්න මම විනාඩි 5ක් දෙන්නම් ඔයාට. ඇඳ ගන්න. විනාඩි 5ක් දෙන්නම් ඇඳ ගන්න. හරියටම විනාඩි 5ක් දෙන්නම් ඒ අතර පුළුවන් ගැටලු තියෙන ළමයි මගෙන් ගැටලු අහන්න. පුතේ බලාගන්නේ රූප සටහනට පහලින් තියෙන නෝට් එක හැමෝම. එතන කියනවා ඊයත රූප සටහනේ දැක්වෙන පරිදි P1 අවම මිල සීමා නියම කිරීම නිසා වෙළඳපොළ සැපයුම් ප්‍රමාණය Q සිට Q2 දක්වා වැඩි වන අතර ඉල්ලුම් ප්‍රමාණය බලන්න Q සිට Q1 දක්වා අඩු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ Q2 හා Q1 අතර අදි සැපයුම් තත්ත්වයක්. එහෙම නැත්නම් අතිරික්ත තොගයක් හට ගැනීමයි. ඒ ටික තේරුණා. ඊළඟට මෙන්න මේකට ඉරි ගහ ගන්න නැත්නම් හයිලයිට් කරගන්න අවම මිල සීමා නියම කිරීමෙහි ප්‍රතිවිපාක මොනවද බලන්න අවම මිල නියම කිරීමේ ප්‍රතිවිපාක 1 අතිරික්ත නිෂ්පාදනයේ වෙළඳ පොළෙහි ගොඩ ගැසීම හෙවත් තොග සමුච්චනය වීම. අතිරික්ත තොග ගොඩ ගැහෙන එකට කියනවා අපි අතිරික්ත තොග සමුච්චනය වෙනවා කියලා වෙළඳ පොළේ. 2 සේවාවක් සම්බන්ධයෙන් ගත් කල විරැකියාව වැනි ගැටලු මතුවීම. අනබාන සේවාවකට අදාළව අවම මිලක් දැම්මොත් ඒ කියන්නේ අවම වැටුප් වගේ එකක් තීරණය කළොත් පුතේ ඒ ශේෂ්ත්‍රය තුලට රැකියා සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලන තරමට රස්සා දෙන්න බෑනේ. ඒතර විරැකියාව පිළිබඳ ගැටලුවකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ 3 වෙළඳුන් නීතියෙන් පලා යාමට තැත් කිරීම. ඒ කියන්නේ අවම මිල නාමික මිලක්සේ සලකා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම. ඕනනම් වරහණක් ඇතුළේ ලියන්න නැත්නම් වෙනම පෑනකින් ඉස්සරහින් ලියන්න. කුණු කොල්ල මිල යටතේ තොග අලෙවි කිරීම. කුණු කොල්ල මිල යටතේ තොග අලෙවි කිරීම. කුණු කොල්ල මිල යටතේ තොග අලෙවි කිරීම. 4 වෙනි එක බලා ගන්න අදි ආයෝජන තත්වයක් උද්ගත වීම. එයි මම කියවනේ ඒ ශේෂ්ත්‍රය තුල කරන ආයෝජන වැඩි වෙනවා කියලා. ඒ තුලින් අදි ආයෝජන තත්වයක් ඇති වෙන්න පුළුවන්. අවසාන එක පාරිභෝගික අතිරික්තයට නිෂ්පාදන අතිරික්තයට බලපෑම් ඇති වී සමාජ සුබ සාධනයටද බලපෑම් ඇති කිරීම. සුද්ධ වශයෙන් සුබ සාධනයට හානියක් වෙනවා. දැන් අද දවසේ මම අවසානට කියලා දෙන්න හදන්නේ අන්නේ සුබ සාධන බලපෑම්. ඒක සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ වෙලාව වාගේ මනසට ඒක දාන්න ටිකක් අමාරුයි. ඔයා පැය එකමාරක් දෙකකට කිට්ටු වෙන දැන් හිටියින්දා මේ වෙලාවේ ඕක දැම්මොත් ඔලු ගෙඩියට යන්නේ නැහැ. ඒ හින්දා මම අද දවසේ රූප සටහන ඇඳලා නවත්තන්න. හෙට උදේ අහපව් අපි 8ට හම්බ වෙනවා 8යි කාලට. ඒ වෙලාවේ අපි මේ අවම මිල පාලනයේ සුබ සාධන ප්‍රතිපාක ඔලුවට දාගමු. හෙට දවස හරි වැදගත්. අවම මිල පාලනය කියන මාතෘකාව ඉවර කරලා සහතික මිල පාලනයත් මම කරනවා. ඒතර මිල පාලනය බොහෝ දුරට හෙට දවසින් ඉවරයි. ඊළඟ දවසේ අපිට බදු සහනාධාර කරපුවාම මේ 3 වෙනි පාඩම අවසන් වෙනවා. ඒ නිසා හරි වටිනවා හෙට දවස අනිවාර්යයෙන්ම ලෙසන් එකට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න 7 වෙනි පිටුවේ උඩින්ම තියෙන හිස් තැනේ ලොකුවට අඳින්න.
ඊට පස්සේ අද දවසේ වැඩ ඉවර කර හැකි. හෙට උදේ මේක විස්තර කිරීම කරනවා. හරි. හැමෝම අඳින්න මේ රූප සටහන. මෙන්න මේ අකුරු ටික අනිවාර්යෙන් මේ තැන්වලම ලියා ගන්න පුතේ. විනාඩි 3ක් විතර දෙන්නම්. ඊට පස්සේ අපි ලෙසන් එක නවත්තමු. ඒ රූප සටහන ඇඳ ගන්න හැමෝම. මොනවාරි අහන්න තියෙනවා නම් ඒ අතරේ කාට හරි අහන්න පුළුවන් පුතේ. හරි එහෙනම් අපි අද දවසට ලෙසන් එක නවත්වමු පුතේ. හෙට දවසේ අහපව් උදේ සම්බන්ධ වෙන්න හැමෝම සැපයුන් නම්‍යතාවයේ පාඩම ඒ කොටස් ටික අවසන් කරමු. ඊට පස්සේ වෙලාව තිබුණොත් මේක කරගෙන යන්න පුළුවන් අපිට. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. හෙට අපි ආයෙ හම්බෙමු. ආයිබෝන් ළමයි.